ආයුබෝවන්. අපි අද කෝණික චලිතය යටතේ අපට වැදගත් මාතෘකාවක් වන වස්තුවක් බාහිර ව්‍යවර්තයකට ලක්වන චලිත පිළිබඳව හැදෑරීමට යන්නේ. ඔබ පළමු වීඩියෝ නරඹන්න ඇති. ඔබ පළවෙනි වීඩියෝ තුල ඔබ නරඹා කෝණික චලිතයේ මූලික කොටස් මේ හදාරන්න ඇති. මූලික කොටස් තමයි අපි කෝණික විස්ථාපනය, කෝණික ප්‍රවේගය, ඒ වගේම කෝණික චලිතයේ දෙන වංශක ත්වරණය, ඒ වගේම තමයි සංඛ්‍යාතය, දෝලන කාලාවර්තය යන රාශි පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දුන්නා. මේ කොටස යටතේ ඔබ බාහිර ව්‍යවර්තයකට ලක්වන අංශු යන කොටස සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ඇත්තටම මොකද්ද මේ කතා කරන බාහිර ව්‍යවර්තයක් කියන්නේ? අපි මේකට අදාළව අහලා තියෙනවා රේඛී චලිතයත් බාහිර බල. වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියා කරන මොහොතක් අපි සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි සාකච්ඡා කරන්නේ බාහිර බල නෙමෙයි බාහිර ව්‍යවර්තය කියන කොටස. එතකොට ඔබ දැකලා තියෙනවා බාහිර ව්‍යවර්තයක් යෙදෙන අවස්ථා අපි ගත්තොත් උදාහරණයක් විදියට අපි අම්මා මහන මැසිම අපි සාමාන්‍ය ඉස්සර තිබුණේ පාගන මැසින්. ඒ පාගන මැසිම අපේ ක්‍රියාත්මක කරනවා නම් අම්මා කරන්නේ පාගන මැසිමේ රෝදයට අතක් තියලා මෙහෙම අදිනවා. එතකොට පාගන මැසිම ක්‍රියාත්මක වෙනවා, කැරකෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තනකොළ කපන මැෂින් එකක් අපි ස්ටාර්ට් කරන්න නූලකින් ඒ තනකොළ කපන මැෂිමේ එකක් රෝදයක් වටා නූලක් කොතලා නූලෙන් අදිනවා. අදිද්දින් ඒ තනකොළ කපන මැෂින් එක ස්ටාර්ට් වෙනවා. ඒ කියන්නේ භ්‍රමණය වෙනවා. ඒතකොට මේ භ්‍රමණය වන වස්තුන්ට අපි යම් ස්පර්ශයක් ඔස්සේ බලයක් දෙනවනම් අන්නේ ස්පර්ශීයව ලබා දෙන බලය නිසා ගොඩනගෙන භෞතික රාශියට අපි නමක් කරනවා බාහිර ව්‍යවර්තය කියලා. ඇත්තටම මේක අපි බැලුවොත් ඒ කියන්නේ මෙන්න මේ වගේ භ්‍රමණය වෙන වස්තුවක් තියෙනවා නම් මේක ඔබට මොකක් හරි හිතා ගන්න පුළුවන්. මාන මැෂිමක රෝදයක් වෙන්න පුළුවන් ඕන එකක් භ්‍රමණය වෙන වස්තුවක් තියෙනවා නම් මේ වස්තුව භ්‍රමණය වෙන්නේ මේ කේන්ද්‍රය වටා නම්. එතකොට මේ කේන්ද්‍රය වටා භ්‍රමණය වෙන වස්තුවට එක්ක භ්‍රමණය කිරීමට නැත්නම් භ්‍රමණය නිසල කිරීමට අපි ස්පර්ශය ඔස්සේ බලයක් දෙනවා. මේ වගේ අපි බලයක් දෙනවා. එහෙනම් මේ තියෙන බලය මේ ස්පර්ශ ඔස්සේ ලබන දෙන බලය. එහෙනම් මේ තියෙන්නේ මෙයාගේ කේන්ද්‍රයට තියෙන දුර r. එහෙනම් මෙන්න මේ බලයේ මෙයාට ලම්බකයි ඔබට පැහැදිලි. බලයේ මේ අරේ ගුණිතය අපි දන්නවා බල ගූර්ණය කියලා. එහෙනම් මේ බල යුග්මයක ගූර්ණය, බල යුග්මයක ගූර්ණයට අපි නමක් කියනවා බාහිර ව්‍යවර්තය කියලා. එතකොට අපි සාමාන්‍යව ස්ටාර්ට් කරනවා නම් යම් මැෂිමක් ඔබ දැකලා ඇති ලණු කැබැල්ලක් වගේ දෙයක් අරගෙන රෝදයක් වටවතලා ස්ටාර්ට් කරනවා. එතකොට ඒ දෙන්නේ බාහිර ව්‍යවර්තය. ඒ වගේ වාහනවල තිරිංග පද්ධති භ්‍රමණය වන රෝද නිසල කිරීමට අපි තිරිංග යොදනවා. තිරිංග පද්ධති මේ වගේ තැනක ස්පර්ශන ඔබ පුට් සයිකලයක සාමාන්‍ය පාපැදියක ගත්තාම පාපැදියක බ්‍රේක් එක දැකලා ඇති මෙන්න මේ හරිය ස්පර්ශ වෙනවා. එතකොට ස්පර්ශ වෙන නිසා එතන රෝදයේ නිශ්චලතාවයටපත් වෙනවා. එතකොට මෙන්න මෙයා මගින් ලබා දෙන්නේ බාහිර ව්‍යවර්තයක්. එහෙනම් අපිට මෙතන ව්‍යවර්තය කියන එක හඳුන්වන්න පුළුවන්. ව්‍යවර්තය සමානයි බලය වතාවක් බලය ඔස්සේ මේ බලය වතාවක් බලයට තියෙන ලම්බ දුර නැත්තම් අරය කියලා. රයිට්. එහෙනම් අපිට ව්‍යවර්තයට සාමාන්‍ය ග්‍රීක අක්ෂරයක් සමානයි බලය f වතාවක් බලයට තියෙන දුර r. එහෙනම් මෙන්න මෙයාට අපි නමක් කියනවා බාහිර ව්‍යවර්තය කියලා. එහෙනම් වස්තුවක් මත බාහිර ව්‍යවර්තයක් ඇති කරාම ඒ වස්තුව භ්‍රමණ වේගය වැඩි කරන්න පුළුවන්. භ්‍රමණය වන වස්තුවක් මත බාහිර ව්‍යවර්තයක් ක්‍රියා කරාම භ්‍රමණ වේගය අඩු කරන්න පුළුවන්. ඒ නිසා ඒකාකාර භ්‍රමණ වේගයකින් යන්නේ නැත්නම් ඒ වස්තුව මත බාහිර ව්‍යවර්තයක් ක්‍රියාත්මක කරනවා. එහෙනම් ඔබට පැහැදිලි බාහිර ව්‍යවර්තය කියන්නේ බල ගූර්ණයට. ඇත්තටම බාහිර ව්‍යවර්තය කියන්නේ බල ගූර්ණයක් වගේ. නැත්නම් බල යුග්මයක ගූර්ණය අපි අර්ථ දක්වනවා බාහිර ව්‍යවර්තය කියලා. ඒ නිසා මෙයාගේ ඒකක මෙයා නිව්ටන් නම් මෙයා මීටර් නම් ව්‍යවර්ත ඒකක ගූර්ණ ඒකක කියන්නේ නිව්ටන් මීටර් වලට සමානයි. රයිට්. රූපය ඇඳලා නෝට් එක ලියා ගන්න. කිසියම් භ්‍රමණය වන වස්තුවක් මත යම් ලක්ෂයක් වටා ඇති කරන බල ගූර්ණය එහි ව්‍යවර්තය ලෙස හැඳින්විය හැක.
ලෙස හැඳින්විය හැක. එහි ව්‍යවර්ථයේ ලෙස හැඳින්විය හැක. right. එතකොට මේ ව්‍යවර්ථයේ අර්ථයේ චලනය වන වස්තු සඳහා ඊටා වැදගත් ගණිතමය සම්බන්ධතාවයක් අපට ලබා ගන්න පුළුවන්. අපි ගත්තොත් ඕනෑම ආස්තරික මේ වගේ කොටසක් ගත්තාම මෙයා යම් අක්ෂයක් වටා මේ වගේ භ්‍රමණ චලිතයට ලක් වෙනවා නම් මෙයා මං ගන්නවා ඇල්පා කියලා කෝණික ත්වරණයකට ලක් වෙනවා. ඒ කියන්නේ මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් නෙමෙයි ත්වරණයකට ලක් වෙනවා කියන්නේ මන්දනයකට ලක් වෙනවා කියන්නේ මෙයා මත අනිවාර්යයෙන්ම ව්‍යවර්තයක් ක්‍රියාත්මක වෙනවායි කියන එක. එහෙනම් මෙන්න මේ ලක්ෂය වටා ඇල්පා විස්ථාපනයකට ලක් වෙනවා නම් එහෙනම් අපිට පුළුවන් මෙතන ව්‍යවර්තය සඳහා සමීකරණයක් ගන්න පුළුවන්. මේ ලක්ෂය වටා ඇති කරන ව්‍යවර්තය ටෝනම් ඒ වගේම මෙන්න මෙයාගේ මේ ලක්ෂය වටා අපි අර්ථ දක්වන අවස්ථිතික ගූර්ණය කියලා රාශියක්. අවස්ථිතික ගූර්ණය කියන්නේ සිග්මා මෙතනින් එනවා mr වර්ගය. සිග්මා mr වර්ගය. m කියන්නේ මේකේ ලක්ෂීය අංශු, ඒ වගේම r කියන්නේ එක් ලක්ෂීය අංශුවට තියෙන දුර. එතකොට මෙන්න මේ සිග්මා mr වර්ග වතාවක් ඇල්පා. මේක මට සාධනය කරනවා. right. එතකොට මෙන්න මෙතනින් අපිට එනවා ටෝ. මේ සිග්මා mr වර්ග වලට පුතේ අපි නමක් කියනවා මේ පද්ධතියේ අවස්ථිතික ගූර්ණය කියලා. වතාවක් ඇල්පා. ඒ නිසා අපට මේ ගණිතමය සම්බන්ධතාවය තියෙනවා ටෝ සමානයි i වතාවක් ඇල්පා කියලා. ටෝ සමානයි i ඇල්පා කියන සම්බන්ධතාවය අපට පැහැදිලිවම මෙතන තියෙනවා. ඒ නිසා ඔබ මේක මම ඔප්පු කරන්නම්. ඔබට ඊළඟ මම ඔබට උගන්වනවා මේ නෝට් එක පැහැදිලි කරද්දී Zoom හරහා ඒ Zoom හරහා උගන්වද්දී මම මේක ඔප්පු කරලා ඔබට ගන්නවා. මේ වෙලාවේ මේක ඔප්පු කරන්න ගියොත් ඔබට බොහෝ වෙලාවක් යනවා. ඒ නිසා ඔබ පන්තියට සහභාගී වෙද්දී ඔබට මේක ඔප්පු කරගන්න පුළුවන්. මම ඔප්පු කරන හැටි කියලා දෙන්නම්. අපට වැදගත් වෙන්නේ මේ බාහිර ව්‍යවර්තය මේ අවස්ථිතික ගූර්ණයේ මේ කියන කෝණික ත්වරණයේ ගුණිතයට සමානයි. හරියට අර f සමානයි m වගේ ටෝ සමානයි i ඇල්ෆා කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මෙතන රූපේ අඳින්න රූපේ ඇඳලා ඔබ මෙතන ඉඩ තියන්න පිටු භාගයක් විතර ඉඩ තියලා මේක ගන්න මම මෙතන ඔප්පු කරන හැටි කියලා දෙන්නම්. මෙතනදී මම ඒක පැහැදිලි කරන්නේ නැහැ. right. එහෙනම් මෙයාට කියනවා බාහිර ව්‍යවර්තය කියලා. ටෝ සමානයි i ඇල්ෆා. ටෝ සමානයි i ඇල්ෆා. මෙතන පිටු භාගයක් විතර රූපේ ඇඳලා පිටු භාගයක් විතර ඉඩ තියලා පහලින් ලියන්න නෝට් එක. right. එහෙනම් i කියලා රාශියක් ඔබට ආවා පැහැදිලි ඇති. අවස්ථිතික ගූර්ණය නැත්තම් i අවස්ථිතික ගූර්ණය එහෙම නැත්තම් i කියලා රාශියක් ඔබට අර්ථ දක්වලා තියෙනවා. එහෙනම් අනුමාත්‍රිකාවක් හැටියට ලියමු අවස්ථිතික ගූර්ණය. අවස්ථිතික ගූර්ණය. වරහන් තුල i. කියලා ලියලා යටින් යන්න කිසියම් වස්තුවක ඒ සෑදී ඇති අංශුවල ස්කන්ධයේත් එම එක් අංශුවට භ්‍රමණ ලක්ෂයේ සිට ඇති දුරේ වර්ගයේත් එම එක් අංශුවට භ්‍රමණ ලක්ෂයේ සිට ඇති දුරේ වර්ගයේත් මුළු වීචීය ඓක්‍ය සැලකු විට එය අවස්ථිතික ගූර්ණය ලෙස අර්ථ දක්වයි. එනම්
එනම් right අවස්ථිතික ගූර්ණය අපි අර්ථ දක්වනවා I නම් මෙන්න මෙයා m එකාංශුව භ්‍රමණ ලක්ෂණය ඉඳන් එයාට තියෙන දුර r1 වර්ගය. ඊළඟ m දෙකාංශුව භ්‍රමණ ලක්ෂණය ඉඳන් එයාට තියෙන දුර r2 වර්ගය. m තුනාංශුව භ්‍රමණ ලක්ෂණය ඉඳන් එයාට තියෙන දුරේ වර්ගය r3 වර්ගය. ඔය විදිහට ගිහලා අවසානට අවසානාංශුව අපි ගත්තොත් m n වෙනි අංශුව එයාට තියෙන දුරේ වර්ගය. මෙන්න මේකට කියනවා අපි සිග්මා අර මං ඉස්සලා අතන ලිව්වේ සිග්මා m r වර්ගය. මේක මම පැහැදිලි කරන්න. මෙන්න මෙයාට අපි නමක් කියනවා පුතේ මොකද්ද? අවස්ථිතික ගූර්ණය කියලා වස්තුවක. අපිට අවස්තුවක අවස්ථිතික ගූර්ණ ඕනෙම වස්තුවක හොයන්න අපහසුයි. අපිට විෂය නිර්දේශය තුල නෑ. අපිට වස්තුන් කිහිපයක අවස්ථිතික ගූර්ණ අපි දැනුවත් විය යුතුයි. ඒ ටික අපි දැනුවත් විය යුතුයි. ඒක මම ගැටලු සාකච්ඡා කරද්දී ඔබට දෙන්නම්. එහෙනම් අවස්ථිතික ගූර්ණේ රඳාපවතින ස්කන්ධයයි දුරේ වර්ගයයි මත. ඒතකොට මෙයාගේ ඒකක අවස්ථිතික ගූර්ණයේ ඒකක එනවා ස්කන්ධ ඒකක කිලෝග්‍රෑම්. අරය කියන්නේ දුරක්. එතකොට m වල වර්ගය. මේ තමයි අවස්ථිතික ගූර්ණ ඒකක. එහෙනම් වස්තුවක අවස්ථිතික ගූර්ණය කියන්නේ ස්කන්ධය මත රඳාපවතින රාශියක් කියලා ඔබට තේරෙයි. අපි මුලිනුත් ඉගෙන ගත්තා. අවස්ථිතිය කියන්නේ ස්කන්ධය. අවස්ථිතිය කියන්නේ ස්කන්ධය මත රඳාපවතින සාධකයක්. එහෙනම් මෙතන අපි කතා කරන අවස්ථිතිය නෙමෙයි අවස්ථිතික ගූර්ණය කියන රාශිය. right. එහෙනම් I සමානයි සිග්මා mr වර්ග. I සමානයි සිග්මා mr වර්ග වෙනවා. right. ඔතන යටින් ලියන්න ගැටලු විසඳීමේදී වස්තුන් කිහිපයක අවස්ථිතික ගූර්ණයන් අපට වැදගත් වේ. එනම් කියලා යටින් ලියමු මේ අංක 1 ස්කන්ධය m හා දිග කැපිටල් L වූ ස්කන්ධය m හා දිග කැපිටල් L වූ දණ්ඩක එක් කෙලවරක් වටා අවස්ථිතික ගූර්ණය. එක් කෙලවරක් වටා භ්‍රමණය වන විට අවස්ථිතික ගූර්ණය. එක් කෙලවරක් වටා භ්‍රමණය වන විට අවස්ථිතික ගූර්ණය. රූපය ඇඳලා මෙයා I නම් එයා අපට එනවා m l වර්ග බෙදීම 3. ඊළඟ අංක 2 ස්කන්ධය m හා දිග L වූ දණ්ඩක් අර දණ්ඩමයි මධ්‍ය ලක්ෂය වටා භ්‍රමණය වන විට මධ්‍ය ලක්ෂය ඉස්සලා කෙලවරක් වටා භ්‍රමණය වන විට අන්න දැක්කද භ්‍රමණය වන ස්ථානය අනුව එකම දණ්ඩ උනාට අවස්ථිතික ගූර්ණ දෙකක්. I සමානයි m l වර්ග බෙදීම 12යි. මං කීපයයි දෙන්නේ අංක 3 ස්කන්ධය m හා ස්කන්ධය m වූ අංශුවක් අරය r වූ පතයක ගමන් කරන විට අවස්ථිතික ගූර්ණය. අරය r වූ පතයක ගමන් කරන විට අවස්ථිතික ගූර්ණය. අංක 4 ස්කන්ධය m හා අරය r වූ මුදුවක්. ස්කන්ධය m හා අරය r වූ මුදුවක්. රිම් එක.
එහි කේන්ද්‍රය වටා අවස්ථිතික ගූර්ණය. ඒකත් තරකම තමයි. ඊළඟ ස්කන්ධය M හා අරය R වූ සිලින්ඩරයක්. ස්කන්ධය M හා අරය R වූ කුහර සිලින්ඩරයක්. ස්කන්ධය M හා අරය R වූ කුහර සිලින්ඩරයක්. අක්ෂය වටා අවස්ථිතිය. එකත් තරකම තමයි. ඊළඟ 6 මේක කුහර සිලින්ඩරයක්. කුහර. ඊළඟ 6 ස්කන්ධය M හා අරය R වූ තැටියක්. ස්කන්ධය M හා අරය R වූ තැටියක්. CD තැටියක් වගේ එකක්. I සමානයි MR වර්ග බෙදීම 2. නෝ විභාගෙට දෙන්නත් පුළුවන්. ඊළඟ ස්කන්ධය M හා අරය R වූ ඝන සිලින්ඩරයක්. ස්කන්ධය M හා අරය R වූ ඝන සිලින්ඩරයක්. ඉස්සලා කුහර සිලින්ඩරයක්. දැන් ඝන. ස්කන්ධය M හා අරය R වූ ඝන සිලින්ඩරයක්. ලී කොටයක් වගේ එකක්. අවස්ථිතිය මධ්‍ය ලක්ෂ්‍ය වටා ආයාරයමයි MR වර්ග බෙදීම 2යි. ඊළඟ 8 දිග A හා පළල B වූ ආස්තරයක්. නැත්නම් ටයිල් කැටයක් වගේ. දිග A හා පළල B වූ ආස්තරයක්. ටයිල් කැටයක් ගන්න. නැත්නම් ෂීට් කැබල්ලක් ගන්න ඒ වගේ එකක්. A මෙයා B ආස්තරයක අවස්ථිතික ගූර්ණය. ස්කන්ධය M දිග A පළල B I සමානයි M වතාවක් එතනින් එනවා A වර්ගය ධන B වර්ගය. right. උතන යටින් යන්න ඉහත අවස්ථිතික ගූර්ණයන් වස්තුවේ හැඩය අනුව හා භ්‍රමණය වන ස්ථානීය අනුව වෙනස් වන බව ඔබට දැකිය හැක. එතකොට ඔයා දෙන්නත් පුළුවන් විභාගෙට ගොඩක් දුට. ඔබට දැකිය හැක. ගොඩක් දුට දෙනවා. right. මේවා සාමාන්‍යයෙන් මතක තියාගත්තට වුණාට කමක් නැහැ. මම එතන 12 එන්න ඕන. 12 එන්න එක. මෙයා බෙදීම 12. මොකද මේ අර දණ්ඩ වගේම තමයි මෙතනත් අර මුලින්ම මන් දුන්නේ දණ්ඩක අවස්ථිතිය යට්ටෙමයි මධ්‍ය ලක්ෂ්‍ය වටා වගේ මේ දඬු දෙකක්. එතකොට මෙතනින් ඒකේ අර 12 එනවා මෙයාගේ වර්ගයේ බෙදීම 12. M කියන්නේ ආස්තරයේ ස්කන්ධය කියන එක. right. එහෙනම් ඔය අවස්ථිතික ගූර්ණ ටික අපට වැදගත් වේවි. ඔබට ගැටලු සෑදීමේදී ඔබට ගැටලු හදද්දී ඒවා මම වැඩිත් පැහැදිලි කරන්නම්. දැන් තමන් විෂය කරුණු ටික ඔබට ලිවීමට උත්සාහ දරන්නේ. right. එහෙනම් මේ තමයි වස්තුන්ගේ අවස්ථිතික ගූර්ණය කියන රාශිය. එතකොට අවස්ථිතික ගූර්ණය හොයාගන්න මේ සූත්‍රයෙන් බෑ කියලා ඔබට පැහැදිලි වෙනවා. සිග්මා MR වර්ගය යන එකෙන් බෑ.
මේකෙන් අවස්ථිති ගුරුවරයා හොයන්න බෑ. ඒකට වෙන වෙනම අදාළ වූ සූත්‍ර තියෙනවා. මෙයාගෙන් අවස්ථිති ගුරුවරයා හොයන්න කවදාවත් ඔබට දෙන්නේ නෑ අර සංඛ්‍යාණය වගේ. එහෙම දෙන්නේ නෑ. අපිට අදාළ වස්තුවේ හැඩය අනුව අවස්ථිති ගුරුවරයා සඳහා වෙනම සූත්‍ර අරගෙන තියෙනවා. ඔය අනුකලනේ අවකලනේ භාවිතා කරලා. ඒතර ඒ ටික අපිට සමහරක් විට දෙන්නත් පුළුවන්, නොදෙන්නත් පුළුවන්. වඩාත් හොඳයි ඔය කිහිපය මතක තියාගත්තා නම්. රයිට් එහෙනම් ඔන්න ඔය රාශියට අපි නමක් කරනවා අවස්ථිතික ගුරුවරයා කියලා. ඊළඟ උතන යටින් යන්න වස්තුවක විභ්‍රමණාරය. විභ්‍රමණාරය. වරහන් තුල කේ. වස්තුවක විභ්‍රමණාරය වරහන් තුල කේ. විභ්‍රමණ අරය කේ. විභ්‍රමණ රයිට් කියලා යටින් යන මෙම කිසියම් වස්තුවක ස්කන්ධයට සමාන වූ කිසියම් වස්තුවක ස්කන්ධයකට සමාන වූ ලක්ෂාකාර අංශුවක් එම වස්තුව භ්‍රමණය වන ලක්ෂය වටා ඇති කරන අවස්ථිතික ගූර්ණයට සමාන අවස්ථිතික ගූර්ණයක්. ඇති කරන අවස්ථිතික ගූර්ණයට සමාන අවස්ථිතික ගූර්ණයක් ඇති කිරීමට භ්‍රමණ ලක්ෂයේ සිට තැබිය යුතු දුර එහි විභ්‍රමණ අරය ලෙස හැඳින්වේ. right. ඒ කියන්නේ මෙහෙමයි. අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ මම උදාහරණයක් විතර දාමු. example දණ්ඩක එක් කෙලවරක් වටා භ්‍රමණය වන විට භ්‍රමණය වීමේදී එහි විභ්‍රමණාරය සෙවීම දණ්ඩක එක් කෙලවරක් වටා භ්‍රමණය වීමේදී එහි විභ්‍රමණාරය සෙවීම. අපි මුලින්ම අර ගත්ත එක. මම ගන්නවා මේ තියෙන්නේ ඔය කියන දණ්ඩ මෙන්න මෙතන වටා භ්‍රමණය වෙනවා. එක් කෙලවරක් වටා භ්‍රමණය වෙනවා. එතකොට මේකට අදාළව අවස්ථිතික ගූර්ණය අපි කියනවා I සමානයි ML වර්ග බෙදීම 3 කියලා ගත්තා. මේක අපිට දීලා තියෙනවා. දැන් මෙයාගේ විභ්‍රමණාරය හොයන්න යන්නේ. දැන් මම මේ ලක්ෂය වටා මෙයාගේ විභ්‍රමණාරය නෙවන්නේ. එතනින් මිරක් ගැහුවා. මේ දණ්ඩ මං උපකල්පනය කරනවා ස්කන්ධය MU අංශුවක් බවට පත් කරා. මිරිකල අංශුවක් බවට පත් කරා. අන්න එතකොට මේ අංශුව තියන්න ඕන තැන අපි හිතමු මෙතන කියලා. මේ තියෙන්නේ දණ්ඩේ ස්කන්ධය M, අංශුවේ ස්කන්ධයත් M. දණ්ඩේ දිග L, අංශුව තැබිය යුතු ස්ථානයේ දිග අන්න කියනවා K. ඒක තමයි අපි කියන්නේ විභ්‍රමණාරය කියලා. එහෙනම් මෙතනදී මේ ලක්ෂය වටා ඇති කරන අවස්ථිතික ගූර්ණය I නම් I සමානයි අපි දන්නවා අංශුවක මෙයා R අංශුක අවස්ථිතික ගුණේ MR වර්ග නැත්නම් MK වර්ග කියලා. දැන් එයාලා අර්ථ දැක්වීමෙන් කියන්නේ මේ අවස්ථිතික ගූර්ණයට සමාන අවස්ථිතික ගූර්ණයක් ඇති කිරීම සඳහා දණ්ඩ අංශයයි උපකල්පනය කරලා තැබිය යුතු දුරනේ අපි කියන්නේ විභ්‍රමණාරය කියලා. එහෙනම් මේ දෙකෙන් සමාන කරාම අපිට විභ්‍රමණාරය එනවා. මේ බලන්න 1 මෙයා 2. එතකොට මෙයාට සමාන අවස්ථිතික ගූර්ණයක් ඇති කිරීමට නම් මේ දෙන්නා සමාන විය යුතුයි. එහෙනම්
ml වර්ග බෙදීම 3 සමාන වෙන්න ඕන mk වර්ග වලට. ඒක දණ්ඩේ ස්කන්ධයට අංශු ස්කන්ධය සමාන නිසා අපි කපලා දානවා මෙතන දණ්ඩට සමාන ස්කන්ධය සහිත අංශුවක්. එහෙනම් මෙතනින් ඔබට එනවා k කියන්නේ මොකද්ද? l වෙදීම මූල 3. මේක තමයි දණ්ඩට අදාළ විභ්‍රමණාරය කියන්නේ. එහෙනම් අර කිව්ව සූත්‍ර හැම එකකටම අදාළවම ඔබට විභ්‍රමණාරයක් ගන්න කරන්න පුළුවන්. මේවා ගොඩාක් දුරට ඔබට එන්න පුළුවන් බහුවර්ණවලදී විභ්‍රමණාරයන්. ඒ නිසා විභ්‍රමණාරයේ අර්ථ දැක්වීම ලියාගන්න ඒක අපට වැදගත් වෙනවා. විභ්‍රමණාරය හොයන්නත් පුළුවන් විය යුතුයි ඔබට. රයිට්. එහෙනම් නෝට් එක ගන්න. අර්ථ දැක්වීම දුන්නා. රයිට්. ඊළඟ මාතෘකාවට යන් අපි. ඊළඟ මාතෘකාව ලියන්න. ඊළඟ මාතෘකාව කෝණික ගම්‍යතාවය. සාමාන්‍ය මේක L කියලා අපි සංකේතවත් කරනවා L අකුරෙන්. right කියලා යටින් යන මෙම කිසියම් ලක්ෂයක් හෝ අක්ෂයක් වටා භ්‍රමණය වන වස්තුවක ස්පර්ශකයේදී පවතින රේඛීය ගම්‍යතාවය අරයෙන් ගුණ කළ විට කෝණික ගම්‍යතාවය ලබාගත හැකිය. right. ඒ කියන්නේ මෙතන මේ කේන්ද්‍රය වටා අපි ඒ ස්කන්ධයේ m වූ අංශුවක් කරකවනවා. කරකවද්දී මේක මෙම මොහොතේදී ප්‍රවේගය මෙයාගේ v නම් ස්කන්ධයේ m නම් ඔයාලා දන්නවා අනිවාර්යෙන්ම m ගේ v ගේ ගුණිතය රේඛීය ගම්‍යතාවයට සමානයි. එහෙනම් කෝණික ගම්‍යතාවය කියන්නේ රේඛීය ගම්‍යතාවය වැඩි කිරීම ආරය. මේක අපි දැනුවත් යුතුයි. රේඛීය ගම්‍යතාව ආරයෙන් වැඩි කරාම කෝණික ගම්‍යතාවට සමානයි. ඕනෑම ළමයෙකුට මේක ලියන්න පුළුවන්. ඒ සමානයි p වෙනුවට දාන්න පුළුවන් mv වතාවක් r කියලා. මෙන්න මේකට අපි නමක් කියනවා එම මොහොතේ අංශයේ කෝණික ගම්‍යතාවය කියලා. right. ලියාගන්න රූපය ඇඳලා ඊළඟ යටින් යන්න. මෙය තව දුරටත් අප සලකා බැලූ විට කෝණික ගම්‍යතාවය සඳහා අවස්ථිතික ගූර්ණය ඇසුරෙන් සම්බන්ධතාවයක් ලබාගත හැකිය. අවස්ථිතික ගූර්ණය ඇසුරෙන් සම්බන්ධතාවයක් ලබාගත හැකිය. right. ඉස්සරලා වගේමයි මෙහෙම ලියන්න. මෙතනින් L සමානයි I ඔමේගා බව පෙන්වීම. මේක මම ඔබට
පන්ති කාමරය තුල ඔබ මා Zoom වලින් හමුවන අවස්ථාවේදී පැහැදිලි කරන්නම්. මේක ඇඳලා ඔබ ඉඩ තියන්න මෙතන පිටු භාගයක් විතර පැහැදිලිවම පිටු භාගයක් විතර ඉඩ තියන්න. මේකට මම වෙලා ගන්නෑ. මේක මම ඔබ Zoom වලින් හමුවන මීටින් එකේදී පැහැදිලි කරන්නම්. පිටු භාගයක් ඉඩ තියන්න මතක් කළා නෝට් එක ලියද්දී නැත්තම් ඉඩමදි වෙයි. මේක මම ඔප්පු කරන්නම්. මෙතන මම ගන්නවා ඔමේගා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් චලනය වෙනවා. මේ ස්තරයක් මේකේ එක එක අංශු වලින් මෙහෙම සමන්විතයි. මේ වගේ එක එක අංශු වලින් සමන්විතයි. මම මේ විදියට ගන්නවා. මේ ස්තරයේ අංශු රාශියකින් n ගණකින් හැදිලා කියලා ගන්නවා. ඊට පස්සේ මම මෙයා සාධනය කරගෙන ගිහිල්ලා ඔබට ගන්නම්. මේකේ L සමාන මෙතන පිටු භාගයක් ඉඳ තියලා අවසානට ලියන්න L සමානයි I ඔමේගා ලෙස අපට ගන්න පුළුවන්. ඒ කියන්නේ කෝණික ගම්‍යතාවය සමානයි අවස්ථිතික ගූර්ණය වැඩි කිරීම එම ලක්ෂය වටා කෝණික ප්‍රවේගය. අර අපි පාවිච්චි කර MV වගේ එදා M වෙනුවට අද ඉන්නේ I, එදා V වෙනුවට අද ඉන්නේ ඔමේගා. සාමාන්‍ය ස්කන්ධයේ නියෝජිත අවස්ථිතික ගූර්ණය, ප්‍රවේගයේ නියෝජිත කෝණික ප්‍රවේගය. නිසා අපිට මෙතන පිටු භාගයක් ඉඳ තියන්න, පිටු භාගයක් ඉඳ තියන්න. භාගයක් ඉඩ තියන්න Zoom වලින් මම පැහැදිලි කරන්නම්. ඒක මොකද ඔප්පු කිරීම කියන එක ඔයාලට විභාගෙට එන්නේ නැහැ. නමුත් මං ආසනය සූත්‍රයක් මෙහෙම කොටු කරන්න. ඒ නිසා ඔබට මම තියරි ටික මෙතනින් දෙන්නේ. ඔබට මම මේක ලැබෙන හැටි පෙන්වන්නම් කොහොමද ලැබෙන්නේ කියලා. මෙතනදී පෙන්වුවොත් එimhe පැය ගාණක් යනවා, වීඩියෝ දික් වෙනවා. ඒතර ඔබට වැඩිපුර ප්‍රමාණයක් ඕක වැය කරන්න සිද්ධ වෙනවා. අතනදී මට ඉක්මනින් ඒක පැහැදිලි කරන්න පුළුවන්. කට්ටියත් එක්ක සජීවීව. රයිට් එහෙනම් මෙතන අපිට එනවා L සමානයි I ඔමේගා කියලා. මේකට කියනවා කෝණික ගම්‍යතාවය. I කියන්නේ අවස්ථිතික ගූර්ණය, ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. මේකට කියනවා කෝණික ගම්‍යතාවය. කෝණික ගම්‍යතාවය. ගම්‍යතාවය. මෙයා අවස්ථිතික ගූර්ණය, අවස්ථිතික ගූර්ණය මෙයා කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. රයිට්. පිටු භාගයක් එතන ඉඳ තියන්න. තාමත් වැදගත්. ඒ ටික අපි බලමු. ඊළඟ ඔතන යටින් ලියන්න කෝණික ගම්‍යතා සංස්ථිති නියමය. කෝණික ගම්‍යතා සංස්ථිති නියමය. කෝණික ගම්‍යතා සංස්ථිති නියමය. කෝණික ගම්‍යතා සංස්ථිති නියමය. රයිට්. ඔබට මතක ඇති ගාසානි කෝණික ගම්‍යතා සංස්ථිති නියමය. අපි රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය කතා කරා. එතකොට රේඛීය ගම්‍යතා සංස්ථිති නියමයේ වගේමයි මෙයත්. දැන් එතන කතා කරේ බාහිර අසමතුලිත බලය සමානුපාතිකලු ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. මෙහෙමනේ අපි ගත්තේ. ඒ වගේම මෙතනත් අපට ගන්න පුළුවන් බාහිර අසමතුලිත බලය නෙමේ බාහිර ව්‍යවර්තය සමානුපාතිකයි. හැබැයි රේඛීය ගම්‍යතාව වෙන කෝණික ගම්‍යතාවය I ඔමේගා 2 මෙතනින් එනවා ඍණ I ඔමේගා 1 බෙදීම t කියලා. එහෙනම් මෙතන සමානුපාතිකත්ව නියත එක එනවා. එහෙනම් මෙතනින් අපට ගන්න පුළුවන් මෙයා t සමානයි I ඔමේගා 2 ඍණ I ඔමේගා 1 කියලා. අර ඔබ ඉගෙනගත් එක මතක නම් එහෙනම් මෙතනින් අපි මෙතනත් අර විදියම බාහිර ව්‍යවර්තයක් ශුන්‍ය කරනවා. එහෙනම් එතකොට ඔබට පැහැදිලි මෙතන මෙහා පැත්තේ එනවා බිඳුව සමානයි I ඔමේගා 2 ඍණ I ඔමේගා 1 කියලා. එහෙනම් මෙයා මේ පැත්තට ගත්තාම ඔබට එනවා I ඔමේගා 1 සමානයි මෙතන I ඔමේගා 2 මෙතනින් සිග්මා මෙතන සිග්මා. ඒ කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ විචීය ඓක්‍ය. ගැටුමට හෝ යම් සිදුවීමකට පෙර පද්ධතියේ මුළු කෝණික ගම්‍යතාවය එම සිදුවීමෙන් පසු පද්ධතියේ මුළු කෝණික ගම්‍යතාවයට සමාන වෙනවා. එහෙනම් අර විදියමයි කෝණික ගම්‍යතාව සංස්ථිතිකයි. අතන අපි ගත්තේ මොකද්ද? රේඛීය ගම්‍යතාවය සංස්ථිතික බව. ගැටුමට පෙර පද්ධතියේ මුළු රේඛීය ගම්‍යතාවය ගැටුමට පසු පද්ධතියේ මුළු රේඛීය ගම්‍යතාවට සමානයි. එහෙනම් මේ එදා කතා කරපු දේ මේ අද කතා කරන දේ. රයිට් එහෙනම් ඔයාලා නියමයේ ලියමු. නියමයේ ලියලා ලියන්න මෙම. කිසියම්
භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක් හෝ වස්තු පද්ධතියක් කිසියම් භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර ව්‍යවර්තයක් ක්‍රියා නොකරන්නේ නම් බාහිර ව්‍යවර්තයක් ක්‍රියා නොකරන්නේ නම් බාහිර ව්‍යවර්තයක් ක්‍රියා නොකරන්නේ නම් එහි යම් සලකන ලද දිශාවක් ඔස්සේ කෝණික ගම්‍යතාවය සංස්ථිතික වේ. කෝණික ගම්‍යතාවය සංස්ථිතික වේ. කෝණික ගම්‍යතාවය සංස්ථිතික වේ. වීඩියෝ නතර කරලා දාගන්න මෙතන. මේ තියෙන්නේ පෙර ගම්‍යතාවය, මේ තියෙන්නේ පසු ගම්‍යතාවයට සමාන බව. කෝණික ගම්‍යතාවය සංස්ථිතික වේ. right. එහෙනම් බාහිර ව්‍යවර්තයක් ක්‍රියා නොකරන විට ගම්‍යතාවය සංස්ථිතිකයි. එතකොට උතන සලකන ලද දිශාවක් ඔස්සේ කියලා දැම්මා. ඒ කියන්නේ ළමයිකට ඕක වාමාවර්තව දක්ෂිනාවර්තව දාන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි මට කියන්න ඕන. මේ කෝණික ගම්‍යතාවයට දෛශිකයක් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඒ දිශාව හොයාගන්න පුළුවන් අපිට මේ දකුණත් නීතියට අනුව. දකුණු අත අරගෙන දකුණු අත භ්‍රමණය වන දිශාවට අනිත් ඇඟිලි යොමු කරාම මේ මාපටගිල්ල යොමු වෙන දිශාවෙන් එනවා කෝණික ගම්‍යතාවයේ දිශාව. ඔබට උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේ විදිහට අපි විදුලි පංකාවක් තියනවා නම් මෙහෙම මේ විදුලි පංකාව භ්‍රමණය වෙන්නේ මේ පැත්තට නම්. එතකොට අපිට මෙයාගේ දාන්න පුළුවන් කෝණික ගම්‍යතාවය කොහොමද? අර දකුණු අත අරගෙන මෙන්න මේ ආකාරයට දකුණු අත අපි මෙහෙම මිට මෙලෙව්වොත් මේ ආකාරයට මිට මෙලෙව්වොත් දකුණු අත මේ ඇඟිලි භ්‍රමණය වන දිශාවට යොමු වන පරිදි මිට මොලව ගන්නවා. මේ එතකොට මේ ආකාරයට මිට මෙලෙව්වොත් මේ මාපටගිල්ල යොමු වී ඇති දිශාවෙන් ලැබෙනවා කෝණික ගම්‍යතාවයේ දිශාව. එතකොට භ්‍රමණය වෙන්නේ මේ පැත්තට නම් මේ තමයි කෝණික ගම්‍යතාවයේ දිශාව. කෝණික ගම්‍යතාවයේ දිශාව. ගම්‍යතාවයේ දිශාව. මේක ඉතා වැදගත්. ඔය චොපර් එකක් ඉහළට ඔසවන්නේ ඔය කියන කෝණික ගම්‍යතාවය. ඒ කියන්නේ චොපර් එකක තටු මෙහාට කැරකෙනවා නම් එසවුම් බලය ගම්‍යතාවය නිසා උඩට තියෙන බලය මේ පැත්තට. චොපර් එකේ තටු මෙහා පැත්තට කැරකෙනවා නම් ගම්‍යතාවයේ දිශාව අනිත් පැත්තට එනවා. නම් මෙහා ගම්‍යතාවයට දෛශිකයක් තියෙනවායි කියලා. ඒ කියන්නේ මේ දිශාවක් තියෙනවායි කියලා ඔබ දැනුවත් විය යුතුයි. දෛශික භාවයක් අපට අර්ථ දක්වන්න පුළුවන් යම් මොහොතකට අදාළව. එහෙනම් මෙතන මාපටගිල්ලේ දිශාවෙන් එනවා කෝණික ගම්‍යතාව දිශාව. එතන ලියා ගන්න ඇඳ ගන්න ඕක කෝණික ගම්‍යතාවයේ දිශාව සෙවීම. කෝණික ගම්‍යතාවයේ දිශාව සෙවීම කියලා ලියන්න. දකුණත් නීතියට අදාළව කෝණික ගම්‍යතාවයට අදාළ දිශාව සොයාගත හැකිය. එනම් කිසියම් භ්‍රමණය වන වස්තුවක එහි භ්‍රමණය වන දිශාවට මාපටගිල්ල හැර ඉතිරි ඇඟිලි යොමු වන පරිදි තබාගත් විට රූපේ තියෙනවා එක පැහැදිලි. මාපටගිල්ල යොමු වී ඇති දිශාවෙන්
කෝණික ගම්‍යතාවයේ දිශාව ලැබේ. කෝණික ගම්‍යතාවයේ දිශාව ලැබේ. right. එතකොට මේ වැදගත් වෙනවා අපට ගොඩාක්. එතකොට මේවා සම්බන්ධව ඔබට වඩාත් පැහැදිලි වීමට ගැටලු අධ්‍යයනය කළ යුතුයි. ගැටලුව අධ්‍යයනය කරලා තමයි ගැටලුව අරන් පැහැදිලි කරගන්නේ. ඒ සඳහා මම ඔබ ආයේ ලබා ගන්නවා Zoom වැඩසටහනක් ඔස්සේ වැඩසටහන් කිහිපයක් ඔස්සේ මේවට අදාළ විශාල වශයෙන් ගැටලු හදනවා. එතකොට ඔබට මේවායේ විෂය කරුණු හොඳටම අවබෝධ වෙයි. මෙතනදී මට ඔබ සිද්ධාන්ත ටික නෝට් එක ලෙස ගන්න. ඊට පස්සේ මම ඒක ගැටලු වලින් පැහැදිලි කරන්නම් මේකට අදාළ විස්තරය. නිසා මේකට කියනවා කෝණික ගම්‍යතාවයේ දිශාව සොයා ගැනීම කියලා. එහෙනම් අපි අවස්ථිතික ගූර්ණය කතා කරා, බාහිර ව්‍යවර්තය කතා කරා, ඒ වගේම කෝණික ගම්‍යතාවය කියන එක සාකච්ඡා කරා. මේ ටික අපට ඉතා වැදගත් වෙනවා විෂය කරුණු අධ්‍යයනය කිරීමේදී බොහෝ විට. එහෙනම් මේ අර්ථයේ ඔබ විෂය කරුණු ලියාගන්න, මේ විෂය කරුණු ලියාගෙන ඒ අර්ථය අපි ගැටලු හදමු. මම අද ඔබට ගැටලු දෙකක් විතර හදන්නම් මේ තේරුම් ගැනීම සඳහා ඔබ මේ අධ්‍යයනය කළ ඒවායි. රයිට් ඔතන එහෙනම් ලියන්න උදාහරණ කියලා. උදාහරණ එක්සැම්පල් කියලා අපි බාහිර විවර්තයේ තේරුම් ගන්න එක ගැටලුවක් හදමු. කියන මෙම පහත රූපේ පරිදි ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් වූ තැටියක අරය සෙන්ටිමීටර 10ක් වේ. එය වටා උතන ලද තන්තුවක් මත පහත රූපේ පරිදි නිව්ටන් 20ක බලයක් ලබා දේ. මෙය ආරම්භයේදී නිසලතාවයේ පවතී. මම දැන් ඔබට විෂය කරුණු චුට්ටක් අවබෝධ වෙන්න එකක් හදන්නේ. එක ගැටලුවක් හදලා මදි ඔබ ගැටලු හදන්න පොතපතින් නිබන්ධන වලින් තවත් පුජ්‍යලයන් සමග සාකච්ඡාවෙන් ඕන තරම්. රයිට්. ආරම්භයේදී නිසලතාවයේ පවතී. රෝමිලකම් 1 මෙම තැටියේ ඕ ලක්ෂය වටා අවස්ථිතික ගූර්ණය කොපමණද? තැටියේ අවස්ථිතික ගූර්ණය හොයාගෙන මෙයන් ගූර්ණය I නම් I සමානයි තැටියක නම් අපි දන්නවා mr වර්ග බෙදීම 2. එහෙනම් මෙතන m දීලා තියෙනවා 2 kg, r දීලා තියෙනවා 0.1, ඒ කියන්නේ සෙන්ටිමීටර 10 වර්ගය බෙදීම 2යි. එහෙනම් මෙයා කැපුණාම උත්තරය 10 - 2 එනවා kg m වර්ගය. right. ඊළඟ රෝමිලකම් 2 ඔන්න අවස්ථිතික ගූර්ණය එනවා. ඊළඟ රෝමිලකම් 2 මෙම තැටිය ඉහත බලය නිසා ලක්වන කෝණික ත්වරණය සොයන්න. right. රෝමිලකම් 2 එතකොට කෝණික ත්වරණය
කෝණික ත්වරණය සොයන්න. right මොකක්ද අපි දාන්නේ ටෝ සමානයි I ඇල්ෆා යෙදීම අර F සමානයි ma වගේ මෙයාට මේ පැත්තටම යොදනවා මේ කැරකෙන දිශාවට. එතකොට මෙතනින් අපිට ටෝ කියන එක කෙනා එනවා. බලය F නම් බලයට තියෙන ලම්බ දුර R නම් ටෝ සමානයි FR. එහා පැත්ත අපිට එනවා I මෙතනින් වතාවක් ඇල්ෆා. එහෙනම් මෙතනින් I කියන්නේ අපි දැන් හෙව්වා 10 ඍණ 2යි ඇල්ෆා දන්නේ. එහෙනම් F කියන්නේ දීලා තියෙනවා බලය 20යි අරේ දීලා තියෙනවා 0.1යි සමානයි 10 ඍණ 2යි එහෙනම් ඇල්ෆා. එහෙනම් මෙතනින් අපට එනවා කීයද 2 මෙතනින් එනවා 10 ඍණ 2 සමානයි ඇල්ෆා. එහෙනම් මෙතනින් අපට එනවා ඇල්ෆා සමානයි කීයද මේ අවුට් එකම 200යි RAD ශ්‍රේණි එක. මේ ත්වරණය එකක. එහෙනම් ඔය තමයි කෝණික ත්වරණය. ගණන් හදද්දී මේවා තේරෙන්නේ එක තීරුම් ගන්න තියරි ටික ගණන් හැදිය යුතුයි. right මට මම වෙලාව විතර කරගන්නයි ඔබට වීඩියෝවක් කරා ලබා දෙන්නේ ගණන් මේවා ලියන්න පන්ති කාමරය තුල නැත්තම් Zoom වලින් වෙලාව යන නිසා right මේක හරි right ඊළඟ ඇල්ෆා මෙම තැටිය ඉහත ත්වරණයේ යටතේ මෙම තැටි ඉහත ත්වරණයේ යටතේ තප්පර 8ක් තුල ලබා ගන්නා කෝණික ප්‍රවේගය කොපමණද? right එතකොට ආරම්භයේ නිසලයි ඔමේගා 1 බිඳුවයි මම පළවෙනි වීඩියෝ තුලින් ඒවා හැදුවා ඔමේගා 2 දන්නේ තප්පර 8ක් තුල දීලා තියෙන්නේ ත්වරණය දැන් අපි එව්වා ඇල්ෆා සමානයි 200යි කියලා. එහෙනම් මොකක් සමීකරණය අර v සමානයි u ධන at වගේ ඔමේගා 2 සමානයි ඔමේගා 1 ධන ඇල්ෆා t. එහෙනම් මෙතනින් අපට එනවා ඔමේගා 2 දන්නේ ඔමේගා 1 බිඳුවයි ඇල්ෆා කියන්නේ 200යි වතාවක් t කියන්නේ 8යි. එහෙනම් මෙතනින් අපට එනවා කීයද 8 වරක් 2 16 කියන්නේ 1600යි RAD ශ්‍රේණි එක. කෝණික ප්‍රවේගයක් ලබා ගන්නවා. right තව ওই ගාන ඕන නම් ඉදිරියට යන්නත් පුළුවන් අපට. right ඊළඟ තව එකක් ලියාගමු උතන. තවත් දෙයක් ලියාගමු. ඔබට මෙන්න මේ මාතෘකා දෙකත් මම පොඩ්ඩක් හඳුන්වන්නම්. එතකොට ඔබට පැහැදිලි වෙවි. ඔතන මේ මාතෘකාවත් ලියන්න. වස්තුවක ස්පර්ශීය ප්‍රවේගය. මොකද මට මේ මාතෘකාව වැදගත් වෙනවා ඔබට අර සාධනයන් කිරීමේදී. ඒ නිසා මේකත් මෙතනින්ම මේ වීඩියෝ තුලම ඔබට පැහැදිලි කළ යුතුයි. right වස්තුවක ස්පර්ශීය ප්‍රවේගය කියන එක. ලියන්න මෙම යම් ලක්ෂයක් හෝ අක්ෂයක් වටා භ්‍රමණය වන වස්තුවක් සැලකූ විට එහි යම් ස්ථානයකදී ස්පර්ශය ඔස්සේ පවතින ප්‍රවේගය ස්පර්ශීය ප්‍රවේගය ලෙස අර්ථ දක්වයි. right මේ පැත්ත බලන්න චුට්ටක් අපි ගමු මෙතන
ආරම්භයේදී t සමානයි බිඳුව මෙයා තීටා කෝණයක් විස්ථාපනය වෙනවා රේඩියන් වලින්. මෙතන ඉඳන් මෙතෙන්ට ගත වූ කාලය t. දැන් මෙන්න මෙතනදී මෙයා ලබා ගන්නා ප්‍රවේගයට කියනවා ස්පර්ශීය ප්‍රවේගය නැත්නම් වේගය කියලා. මම මෙතන ඉඳන් මෙතෙන්ට ඡාප දිග ගන්නවා s කියලා. රයිට්. එහෙනම් අපි මෙයා මීට පෙරත් දැකලා තියෙනවා s සමානයි r θ කියලා. ඒ කියන්නේ ඡාප දිග අරය වතාවක් කෝණික විස්ථාපනයේ රේඩියන් වලින් මැන්නාම සමානයි. මෙයාට සමාන නිසා. දැන් ඔබ පැහැදිලි මෙතන ඉඳන් θ කෝණයක් කරද්දී මෙතන ඉඳන් මෙතෙන්ට s ඡාප දිගක් යනවා. එහෙනම් මම දෙපසම බෙදනවා t ගෙන්. එහෙනම් මෙතන s සමානයි r වතාවක් θ. එහෙනම් මෙතනින් මම t ගෙන් බෙදනවා. මෙතනත් ගත වූ කාලය t ගෙන් බෙදනවා. එහෙනම් ඔබට පැහැදිලි මෙතන s t ගෙන් බෙදුවාම අපි කියන්නේ වේගයක්, රේඛීය වේගය. මෙතන r, මෙතන θ t ගෙන් බෙදුවාම ඒ කියන්නේ කෝණික වේගයක් නැත්නම් කෝණික ප්‍රවේගය. එහෙනම් අපට මෙතනින් එනවා v සමානයි r ඔමේගා කියලා. මෙන්න මෙයාට නමක් කියනවා ස්පර්ශීය ප්‍රවේගය කියලා. එම මොහොතේ ෂණිකව පේන ප්‍රවේගය. මෙනම් ස්පර්ශීය ප්‍රවේගය සමානයි අරය වතාවක් කෝණික ප්‍රවේගය කියලා ඔබ දැනගත යුතුයි. මේ තියෙන කෝණික ප්‍රවේගය. එහෙනම් යම් මොහොතක ස්පර්ශීය ප්‍රවේගය එම මොහොතේ කෝණික ප්‍රවේගය වැඩි කිරීම අරය. මෙන්න මෙයාගේ මෙම මොහොතේ කෝණික ප්‍රවේගය මං ගත්තොත් ඔමේගා කියලා. එයා අරෙන් වැඩි කරාම එම මොහොතට අදාළ ස්පර්ශ ප්‍රවේගය ලැබෙනවා. ඒ නිසා මේක අපට වැදගත් වෙනවා. ඔය චන්ද්‍රිකාවක් සමතුලිත වීමේදී කක්ෂයේදී වගේ ගැටලු වලදී අපි ඒවා ඉස්සරහදී ඉගෙන ගන්නවා. එතකොට ඔබට ඒවා පැහැදිලි වේවි. එහෙනම් අද දවසේ අවසාන වශයෙන් ලියන්න ඔය වගේම තියෙනවා ස්පර්ශීය ත්වරණය කියලා. ස්පර්ශීය ත්වරණය. ස්පර්ශීය ත්වරණය. ඒක අපි සාමාන්‍ය AT කියලා හඳුන්වනවා. AT. කොහොමත් ඇක්සලරේටර් කියලා ත්වරණයට කියන්නේ රේඛීය ත්වරණය. මේ ඔක්කොම රේඛීය සංරචක. ලියන්නේ මෙම යම් ලක්ෂයක් වටා භ්‍රමණය වන වස්තුවක් සැලකු විට එය මත ව්‍යවර්තයක් ක්‍රියාත්මක වීමේදී පහත රූපයේ පරිදි කෝණික ත්වරණයකට ලක්වේ. මෙතන ඔමේගා 1 නම් ඊළඟ මොහොතේ ඔමේගා 1 නෙමෙයි. මෙතන ඔමේගා 2 කෝණික ත්වරණයකට ලක්වේ. එතකොට කෝණික ත්වරණයකට ලක් වෙනවා. මේ කෝණික ත්වරණය, ඒ කියන්නේ මෙයාගේ ඔමේගා වෙනස් වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙයා පද්ධතිය ත්වරණයට ලක් වෙනවා. මේ කෝණික ත්වරණය ඇල්ෆා නම් මෙයට අදාළව ස්පර්ශය ඔස්සේ ඇති ත්වරණ රේඛීය ත්වරණ සංරචකය. ස්පර්ශය ඔස්සේ ඇති රේඛීය ත්වරණ සංරචකය පහත පරිදි ලබාගත හැකිය. right. මේ බලන්න අපි අර්ථ දැක්වේ මෙහිමයි. අර්ථ දැක්වේ අපි මීට පෙර අර්ථ දැක්වා ඔබට මතක ඇති. මෙන්න මෙයාගේ මේ ප්‍රවේගය මෙතන ඉඳන් මෙතෙන්ට ඔමේගා 1 ඉඳන් ඔමේගා 2 වලට මෙයා ගමන් කරනවා. එතකොට මෙයාගේ අරය r. එතකොට මෙතනින් අපි ඔමේගා 1 සිට ඔමේගා 2 දක්වා යනවා සිම්පල් t කාලයක් තුල. එහෙනම් මෙයාගේ කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා. එතකොට මේක වෙනස් වෙන්නේ මෙයා ඇල්ෆා නිසා. ඇල්ෆා කියන්නේ කෝණික ත්වරණ සංරචක. එහෙනම් අපට මෙන්න මෙයාගේ ස්පර්ශය ඔස්සේ තියෙන ත්වරණය A නම් අපට මෙතන ගන්න පුළුවන් මං ඉස්සලා දැන් ගත්තා v සමානයි r වතාවක් ඔමේගා නිසා. දැන් ඉස්සලා අපි අර්ථ දක්වන්නේ. එහෙනම් මම මෙතන දානවා
ඩෙල්ටා v සමානයි r වතාවක් ඩෙල්ටා ඔමේගා. කියන්නේ මෙතන ඔමේගා වෙනස් වෙනවා නම් මෙතන v1 ඉඳන් v2 දක්වා ස්පර්ශීය ප්‍රවේගයත් වෙනස් වෙනවා. එහෙනම් මෙයා වෙනස් වුණේ එකම කාලයක් තුල. ඒ නිසා මම දෙපැත්තම කාලයෙන් බෙදනවා. එහෙනම් ඔබට පැහැදිලි මේන්නේ මොකද්ද? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ත්වරණය කියලා අපිට ගන්න පුළුවන්. සමානයි අරය වතාවක්. මෙතන ඔබට පැහැදිලි මේන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ මොකද්ද? ඇල්ෆා. එහෙනම් ස්පර්ශීය ත්වරණය සමානයි අරය වතාවක් කෝණික ත්වරණය කියලා එනවා. යම් මොහොතක ස්පර්ශීය ත්වරණය අරය කෝණික ත්වරණයෙන් වැඩි කරාම ඒ ගුණිතය සමානයි. එහෙනම් මේ තියෙන්නේ ස්පර්ශීය ත්වරණ සංරචකය. ස්පර්ශීය ත්වරණය සමානයි. එතකොට කවුද මේ තියෙන්නේ? අරය වතාවක් කෝණික ත්වරණය. කෝණික ත්වරණය කියන එක. හැම වෙලාවම අපි මෙන්න මේ සමීකරණ අපට වැදගත් වෙවි. අපි බලාගත යුතුයි. ඒවා පාඩම් කළ යුතුයි. අවබෝධ කරගත යුතුයි. ඒ නිසා භ්‍රමණ චලිතයේ යෙදුනට ඒකට ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා. ඔබ දන්නවා දැන් ගල් කැටයක් නූලක් ගැට ගහලා මෙහෙම කරකවද්දී අතහැරිය ගමන ඒක ස්පර්ශ ඔස්සේ යනවා. එම් වතුර බයිසිකලයක් වතුරේ තියෙන පාරක පදිද්දී ටයර් එකෙන් වතුර විසි වෙනවා. අර මජ්ජාඩ් දාන්නේ නිසා. මඩ ගාඩ් එක දාන්නේ නිසා. ඒ වගේම ටයිල් කපද්දී ගිනි පුපුරු ස්පර්ශ ඔස්සේ විසි වෙනවා. ඒවට තමයි කියන්නේ ඔය කියන ස්පර්ශීය ප්‍රවේග සංරචක කියලා. ඒ නිසා මේවා අපට වැදගත් වේවි ඉදිරියේදී ඔබේ විෂය කරුණු අවබෝධ කරමින් ගැටළු සාකච්ඡා කිරීම සඳහා. නිසා මේ ටික පාඩම් කරන්න ලියාගන්න ඔබ හැම වෙලාවම යම් මාතෘකාවක් ලියලා ඒකේ රූල් 3-4ක් ඉඩ තියන්න මා සාකච්ඡා කරද්දී නැවත ඔබට මේ විෂය කරුණු අවබෝධ කරන්න දෙනවා. එතකොට අපිටම උදාහරණයක් අපි කෝණික බාහිර ව්‍යවර්තය ලිව්වනේ. ඒකේ තියරිය ලියලා රූල් 3ක් විතර ඉඩ තියන්න. දැන් මෙතනත් ස්පර්ශීය ප්‍රවේගය ලිව්වනේ. ඒ ස්පර්ශීය ප්‍රවේගය ලියලා ඒකේ නෝට් එක අරගෙන රූල් 3ක් විතර ඉඩ තියලා ස්පර්ශීය ත්වරණය ලියන්න. එතකොට මට මම සාකච්ඡා කරද්දී තවදුරටත් ඔබට යම් යම් කරුණු පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් මම අද මේ වීඩියෝ මෙතනින් නතර කරනවා. අපි ඊළඟ දවසේ ඊළඟ විෂය කරුණු යටතේදී හමු වෙමු. මේ විෂය කරුණු ටික ඔබ ලියාගන්න. ඒක මම ඉදිරියේදී සාකච්ඡා කරන්නම්. තවදුරටත් විග්‍රහ කරන්නම්. ගැටලු විශාල ප්‍රමාණයක් ඇදී යුතුයි. ඔබ දන්නවා මුල් වීඩියෝ වලත් අපි සාකච්ඡා කරා. මුල් වීඩියෝ එක පැයක් වුණාට අපි ගැටලු හදනවා පැය 6ක්. මුල් වීඩියෝ එක පැයක් වුණාට සමහරකට ගැටලු හදනවා පැය 6ක් හෝ 8ක්. එතකොට මේ වීඩියෝවක් පැයයි ඔබට දෙන්නේ. ඒක තේරුම් කරන්න මම පැය 8ක් ගන්නවා. එතකොට මේ වීඩියෝ ලියා ගන්න අපි තේරුම් කරනවා පැය 8ක් විතර කාලයක් අරන් ගැටලු හදලා චූටි මාතෘකා යටතේ අරගෙන විග්‍රහ කරනවා. එහෙනම් අපි මෙතනින් නතර කරමු. ආයි වීඩියෝවක් තුලින් අපි හමු වෙමු ඉදිරියේදී භ්‍රමණ චලිත යටතේදී. ආයිබෝවන්.